ආයිබෝවන් වැඩමවා අදාළ මහා සංඝරත්නයෙන් අවසරයි. සුපුරුදු පරිදි අපේ මිල්ටකීන්ස් විහාරය ස්ථානයේ මූලිකව පවත්වාගෙන යන දහම් සිසල වැඩසටහනේ විශේෂ වෙසක් කොටසයි. මේ අවස්ථාවේදී මට කිව යුත්තේ මේ මම මේ සුළු වැරදීමක් නෙවෙයි අතට පොඩි ටෙස්ට් එකක් ගන්න හැදුවේ. මගේ මෙසේජ් එකේ තිබුණේ 23 වෙනිදා කියලා වෙසක්. ඒකට සමාව වෙන්න WhatsApp මෙසේජ් එකේ මේ මට ඒක අපේ මේ කැනඩාවේ ඉඳන් අපේ වැඩසටහනට සහභාගී වෙන කෙනෙක් අපේ මේ රාණි වාස් මැතිනිය ඒක පෙන්ලා දුන්නා. සමාව වෙන්න. මේ අද වැඩසටහන බොහොම මේ අපූරුවට අපේ මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ දහම් පාසලට සම්බන්ධ වෙන අපේ කුඩා දරුවෝ කීප දෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒගොල්ලොන්ගේ හිතන විදියට වෙසක් ගැන අපිට පොඩි වැඩසටහන මේ ඒගොල්ලොන්ගේ පොඩි ප්‍රසන්ටේෂන්ස් වගේක් තියෙනවා. අපි ඒවත් බලලා ස්වාමීන් වහන්සේලාගේ වැඩසටහන අපේ හාමුදුරනේ ඒක ඒ ටික මුලින් කරනවා නේද අපි? එහෙම කරා. හොඳයි. ඔව් හොඳයි හාමුදුරනේ. හොඳයි ඒ විදිහට මේ අපි හිතනවා අපේ දූ දරුවෝ මේ ගැන බොහොම උනන්දුවෙන් ඒගොල්ලන්ටත් මේ කාරණා පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙයි කියලා. ඒ වැඩසටහන වල කතා වලට අහුම්කම් දෙනකොට අපිට පේනවා මේ දරුවන්ට කොයිතරම්ම කැමැත්තක් ලැබේවත් නියමද කියලා. ඉතින් අපිට බොහොම සතුටුයි අපේ විහාරස්ථානයේ මූලිකව පැවැත්වෙන මේ ප්‍රෝග්‍රෑම්ස් එහෙම හින්දා මේ දරුවන්ට බොහොම සේවයක් වෙනවා කියලා. ඒකට ඒ සහභාගී වෙන මේ දෙමව්පියන්ට අපේ බොහොම ස්තුතිය මේ ආසාදී පුද කරන්න කැමතියි. හොඳයි එහෙනම් සුපුරුදු පරිදි අපිට අප වෙනුවෙන් ඉතාමත් දයාවෙන් කරුණාවෙන් මේ වැඩසටහනට අපිට අනුශාසනා කරන්නට එකතු වී සිටිනවා. සුපුරුදු පරිදි සිංගප්පූරුවේ සහ මලයාසියාවේ දාතෝ ඩොක්ටර් සුමලසිරි ස්වාමිපාදයන් ඒ වගේම පිළිගන්නවා බොහොම ගෞරවපූර්වකව. ඒ වගේම අපේ මාතර දික්වැල්ලේ වැවුරු කන්නල බුදුරජ මහා විහාර විද්‍යාතුංග පිරිවෙනේ හිටපු පිරිවෙනාධිපති අප දික්වැල්ලේ සීලසුමන ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ මිල්ටන් කීන්ස් විහාරස්ථානාධිපති සහ ලෙච්චුව ධම්මනිකේතනයේ අධිපති අපේ අකුරුල සමිත ස්වාමීන් වහන්සේ වහන්සේත් බොහොම කරුණාවෙන් පිළිගන්නවා. එහෙමනම් අපි මුලින්ම හාමුදුරනේ පොඩ්ඩක් අද මේ සමා වෙන්න මට මේ පොඩි අමතක වීම් දෙක තුනක් වෙනවා. අද මේ අපේ වැඩසටහන අද
ස්පොන්සර් කරන්නේ දායකත්වයෙන් දරලා තියෙන්නේ මම අසංග සහ සංගීතා අලගකොටුව අගලකොටුව කියන දෙපළයි ඔබ දෙපළට බොහෝම පිං මේ වැඩසටහන අද විශේෂ දවසක වෙසක් වැඩසටහනක් දායකත්වය දැරීම ගැන එතකොට ඒ දෙපළ අපිට දන්නලා තියෙන්නේ they would like to dedicate this punya karma to pass merits especially to beloved mother Mrs. Suranjini Seneviratna and also to beloved parents Dr. Banda Seneviratna, Sarath and Monica Agalakotua and all living and departed relatives and friends. In addition, to bless our Swamin Wahansela for their dedication and commitment, and also to share blessings with our community and the whole nation to stay safe and well. Bohoma Ping. එහෙමනම් හාමුදුරනේ වැඩසටහන පටන් ගන්න කියලා බොහොම ගෞරවපූර්වකව ආරාධනා කර සිටිනවා. සාදු 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 තෙරුවන් සරණයි සියලු දෙනාටම. Good evening all. Namo Buddhaya. Very warm welcome to Daham Sisila Dhamma Gems Sunday evening regular program that we all join with the temple once a week to share the spiritual blessings and also make our greatest opportunity of human life through the teachings of Buddha so that we can overcome all the difficulties and suffering. Today we meet for the Vesak commemoration 2021. In 4 days time, we will be having the Vesak full moon day. On Wednesday, we have a program from 6:30 in the morning till 6 o'clock in the evening that you can attend from home, observe the 8 or 10 precepts or higher precepts, attend the homage or puja in the morning, then you get a space for practice yourself at home, then you can join again online at 11 o'clock to do the puja to the homage of the Buddha on Vesak full moon day, the Wednesday 26th. After that, in the evening, we have a Dhamma sermon, meditation, 3 o'clock, and we finish our program at 6 o'clock. In between 11 till 3 and 4 to 6, it is a time for you to practice at home and join those times on Vesak full moon day, Wednesday. Those who are not working, who are at home at different place, they can join on Vesak for a day. Also, we have a 30th Sunday, a special Atavisi Bodhi Puja that you can sponsor that program as well on Buddha Vesak full moon for a day. So today we are starting our Vesak celebration with our homage and listening to the Dhamma, also bringing our children to share their way of celebration Vesak. This program can be sponsored. Dhamma Dana is the highest meritorious Dana. Today the sponsorship being taken by Mr. Asanga and Mrs. Sangeeta Galakotua. They would like to transfer the merits to Mrs. Suranjini Seneviratna, beloved mother, and all other relatives and friends. Last week, one of their best friends, father, passed away in Sri Lanka. They would like to transfer the merits and blessings of this highest Dhamma Dana
in his good name. Beloved father of Mrs. Sandhi, father-in-law of Mr. Chaminda, may Mr. Kakulandara attain the supreme bliss of Nibbana. They would also like to remember their beloved relatives Anil Bappa, Vijayaratna Mama, and Anoma Nanda, those all who passed away last year. They would like to share these Dhammadana merits into their good name. They also would like to bless their loving parents, Dr. Banda Senaviratna, Mr. Sarat Agalakotua, Mrs. Monica Agalakotua, and all in the family. On this Vesak 2021, they would also dedicate this Dhammadana to honor the teachings of the Buddha in gratitude and share the merits and blessings to venerable monks at the temple, appreciate the hard work of the venerable monks and wish them good health and happiness. Also, they would like to share the blessings with all in the community, particularly in Sri Lanka. Day by day, the situation is getting very difficult. We had 3 commemorations and transference of merits from last night till this morning because few of our loved ones is having a difficult time for losing their loved ones. In addition, I also would like to take this opportunity to remember one of our dedicated member of this Dham Sisila program and also the temple, Mr. Anura and Mrs. Sanjeevani. They have a beloved Podinanda in Sri Lanka. She passed away, so we take this Dhammadana merits to transfer into her good name as well. May Mrs. Nimala Kurupu Gamage, Podinanda of Mr. Anura and Sanjeevani, have all these blessings and may they attain the supreme bliss of Nibbana. Bearing this in our hearts, we are very lucky and really blessed to join with the temple on Sunday evening during this month of Vesak. So today we start the 4th week of Vesak month. We started this month with our commitment to line up in practice the 4 Noble Truth, 8-fold path, Dana Sila Bhavana. There are lots of meritorious activities that you can support during this month of Vesak. Today we will pay our homage to the Buddha, Dhamma and the Sangha. And as usual, we will give our children an opportunity to share their teachings. Thereafter, our Hamudru will make a short sermon in Sinhala to explain the significance of the Vesak. And then we will do a short chanting and open up few minutes of Dhamma discussions to finish this program as usual. So now, please say Namo Tassa 3 times to observe the 5 precepts. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Buddhang saranang gacchami. Buddhang saranang gacchami. Dhammang saranang gacchami. Dhammang saranang gacchami. Sanghang saranang gacchami. Sanghang saranang gacchami. Dutiyampi buddhang saranang gacchami. Dutiyampi buddhang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami.
Dutiyampi dhammang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Yampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. Panatipata veramani sikkhapadam samadhiyami. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. Adinnadana veramani sikkhapadam samadhiyami. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. Kameshu miccachara veramani sikkhapadam samadhiyami. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. Musavada veramani sikkhapadam samadhiyami. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. Suramere majjapama dattana veramani sikkhapadam samadhiyami. Sadhu, sadhu, sadhu. සාදු 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 මේ උතුම් වෙසක් පුර 15ක් බොහෝ දින අප හැම දිනාම අනන්ත වූ තුනුරුවන් ගුණ සිහිපත් කරගෙන ලෞතුරා බුදු කෙනෙක් ලෝකයට පහළ වීම ඊටාම දුර්ලභ සැපතක්. මේ උතුම් දුර්ලභ අවස්ථාවේ අපි හැම දිනාගම ජීවිත සසර ගමන සුවපත් භාවයේ පිණිස මේ බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති වන්දනාව භාවනාමය කුසලයක් ලෙස අපේ ජීවිත තුල පාරමී ධර්මයක් වශයෙන් දියුණු වේවා කියන අදිෂ්ඨාන ඇති කරගෙන ඒ තුලින් අපේ ජීවිතයට ආරක්ෂාව නිරෝගී භාවය දියුණුව සැලසේවා. මේ වෙසක් මාස මේ වර්ෂය තුල හැම දිනාගම ජීවිත ආරක්ෂා වේවා, ධර්මයට යොමු වේවා. විශේෂයෙන්ම වෙසක් කියලා කියන්නේ බෞද්ධ අපට අලුත් අවුරුද්ද. එනිසා අපි අලුත් අවුරුද්දක් ආරම්භ කරන්නේ වෙසක් පුර 15ක් බොහෝ දිනේ තමයි අපේ අවුරුදු දවස. එදාට අපි ප්‍රතිපත්තියෙන් ඒ වගේම ආමිස පූජාවෙන් මේ ආදී සෑම ආකාරයකින්ම අපේ ජීවිතය සාර්ථක කරගන්නට අදිෂ්ඨාන කරගමු. අද දවසේ පින්කමේ දායකත්වයේ දරන අසංග මහත්මයා සංගීතා නෝනා මහත්මිය ඒ පවුලේ හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාද සැලසේවා. අභාව ප්‍රාප්ත සුරංජනී සෙනවිරත්න මෑණියන්ට නිවන් සුව සැලසේවා. සන්දි මහත්මියගෙත් චමින්ද මහත්මයාගෙත් දයාබර පියතුමාණන් කැකුලන්දර මහත්මාණන්ට මේ පින් අනුමෝදන් වේවා. එවැගේම ආචාර්ය බණ්ඩා සෙනවිරත්න මහත්මයා, සරත් අගලකොටුව මහත්මයා, මොනිකා අගලකොටුව මහත්මිය ඇතුළු පවුලේ සෑම දිනාටම සියලු ආශිර්වාද සැලසේවා. අභාව ප්‍රාප්ත අනිල් බාප්පා, විජේරත්න මාමා, අනෝම නැන්ද ඇතුළු සෑම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. අභාව ප්‍රාප්ත නිමලා කුරුප්පු ගමගේ පොඩි නැන්දාටත් මේ උදාර පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් අප විහාරස්ථානයේ දායකත්වයේ දරමින් කටයුතු කරලා අභාව ප්‍රාප්ත සියලු දෙනාටමත් ඒ පවුල්වල සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. විහාරස්ථානයේ දායක සෑම දෙනාගේමත් විශේෂයෙන් මේ දිනවල ලංකාවෙත් අනිකුත් පළාත්වලත් රටවල් වලත්
දුක් විඳින සියලු දෙනාටම මේ උතුම් බුද්ධ ආශිර්වාදය වෙසක් පින්කමේ ආශිර්වාදය නිරෝගී භාවය දීර්ඝායුෂ සම්පන්නිය ආරක්ෂාව පිණිස වේවා කියන අදිස්ථාන ඇති කරගෙන අපි හැම දිනාම තුනුරුවන් වන්දනා කරමු එකට ගාතාවන් කියමින් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒපන්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤුයිති ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජෝපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලායේස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දංකිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤං කෙත්තං ලෝකස්සාති සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සබ්බං සම්බටානේසු පතින්තිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදායස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයං පත්තෝ සම්බං යුතං සත්තාවන්දේතං බෝධිපාදකං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධිරාජා නමන්තුතේ ගණසාරප්පදිත්තේන දීපේන තමගන්සිනාති ලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුත්තේන දූපේන සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජාභාජන මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ
pujemi buddhang කුසුමේන kusumena නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං විලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශගාවං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය මේතං භගවා පටිගන්හාතුත්තම අදිවාසේතුනෝ භන්තේ ගිලාන පංචයං ඉමං අනුකම්පං උපාදාය පටිගන්හාතුත්තම අදිවාසේතුනෝ භන්තේ සම්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්හාතුත්තම ආයේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ ධම්ම සන්දින්ටික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තිආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ සාදු සාදු සාදු. May I invite you all to sit few minutes in meditation, to keep your eyes gently closed, make your sitting comfortable, visualizing the qualities of the Buddha as Arahant, purest mind, do not do any wrongdoing, even in secret, worthy of respect. Samma Sambuddha, one who realized the Four Noble Truths by himself and make others understand. Vijjacharana Sampanna, endowed with knowledges and perfect conduct. Sugata, calm in all senses and accomplish the journey in life. Lokavidu, knower of all the worldly systems. Anuttara Purisa Dhamma Sarathi, capable of training any difficult individuals
Sattadeva Manussanang, a teacher to divine as well as humans. Buddha, the fully enlightened. Bhagava, the Blessed One. I take refuge in my life. I pay my respect to my Blessed One, to the Lord Buddha, Dhamma and the Sangha. May that be a protection here and even hereafter. Mage Buddharajanan Vahanse Kelesun Kerenduru Seka Keles Saturang Nati Kala Seka Rahasingwat Pau Nokala Seka චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගෙන අන් සියලු දෙනාටද අවබෝධ කළ වූසේක. අෂ්ට විද්‍යාවන් 15 චරණ ධර්මයන් ප්‍රගුණ කළසේක. ගමනින් සාන්ත වූ පැවැත්මෙන් සංවර වූ මගේම බුදු මෑණියන් පියාණන් බඳු වූ බුදුරජාණන් වහන්සේ සුන්දර වූ නිවනට වැඩිසේක. ලොව ඇති සියලු තතු අතැඹුලක්සේ දැනගත්සේක. දමනය කළ යුතු වූ සියලුම සත්වයෝ මෛත්‍රී බලයෙන් මහා කරුණාවෙන් දමනය කළසේක. දෙවි මිනිසුන් හට ශාස්ත්‍රූ නම් වනසේක. සම්මා සම්බුද්ධ නම් වනසේක. භගවා නම් වනසේක. ඒ උතුම් බුද්ධ රත්නය මම දිවි හිමියෙන් සරණ යමි. ඒ උතුම් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදයේ ආරක්ෂාව මටත් මහා පවුලේ සියලු දෙනාටමත් සැලසේවා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා. මා මෙන්ම සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා. ජීවිතයත් හුස්මත් දෙකක් නෙමෙයි එකක්. හුස්ම ගන්න මොහොතේ අපේ ජීවිතය ආරම්භ වෙනවා. හුස්ම පවතින්නේ මොහොතින් මොහොත. අපේ ජීවිතයත් එලෙසමයි. මේ අවිනිශ්චිත අනිත්‍ය වූ ලෝකයේ තුල චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන උතුම් නිවන් සුව පිණිස වන ආනාපාන සති භාවනාව තප්පර 30ක් තමන්ගේ හුස්මත් මෙනෙහි කරමින් භාවනාවේ නිරත වෙන්න. Just practice 30 seconds on the awareness of the breathing. As breath and life is not a two different things, it's the same. Life exists moment to moment and we don't know the next moment, but if we spend this moment peacefully, and it will bring our liberation. Sit for 30 seconds. Completely letting go all the sorrow, attachment, suffering, and make yourself free. And experience that taste of freedom, taste of liberation within. සියලු දේ අත්හැර මානසික සුවයක් ඇති කරගෙන මේ මොහොතේ දැනෙන විමුක්ති රසය විඳින්මින් විනාඩියක් නිහඬව ඉන්න.
ඊට අත් දෙක එකතු කරලා අරගෙන ඒ උතුම් බුදුරුව හැම මොහොතකම මගේ සිතට මැවී පෙනේවා. නින්දට යනකොටත් අවදි වෙනකොටත් මගේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේම සරණ යන්නට මට ශක්තිය ලැබේවා කියන අදිෂ්ඨානයෙන් දෙනෙත් විවර කරලා තුන් වතාවක් සාදු කියන්න. සාදු සාදු සාදු. Thank you. Now I will pass on to our Dr. Ajit De Silva to do the children's program. Then we will do our Dhamma reflections if the time is always available. I will pass on to our Dr. Ajit De Silva. Thank you, Hamdunne. So it is a great pleasure to introduce a few children. In fact, we have got 5 children who are providing short presentations, which they have put together, I believe. With now, one thing that is worth saying is last year when we did it, we had a much longer. In fact, the whole program was dedicated to Bhakti Gi and Vesak presentations. Unfortunately, many of the children who sometimes are taking part in our programs are very busy with end of year examinations and things like that. So we will start with the children that we have at the moment. So first item is presented by Ramin Panavanna, and he's 7 years old in year 2 at school. And he has put together, and he's someone who's very closely associated with the temple, and he attends Greenleaf's first school. So we'd like to listen to Ramin's presentation now. Hello everyone, my name is Ramin and I am going to present the story of Lord Buddha in this Vesak Poya Day. In a long time ago in Lumini, a baby boy was born and his name was Prince Siddhartha. Before his birth, his mother Queen Mahamaya dreamed of a beautiful white elephant. The wise men said it was a sign the baby would be special. The little prince wanted to explore the world, but his father King Siddhartha said, "You must stay here, away from the world, where I can keep you safe from any pain or sorrow." And so Siddhartha grew up behind the garden walls of a rich and splendid palace. He had new fine clothes, a grand white horse, and nicest food to eat. But like any other child, he wanted to discover the world. At last, when Siddhartha was a young man, his father let him visit the great city. But the king ordered the mayor to hold a festival in the market with flower songs and dance, as he wanted Prince to see only the happy side of the life. But of course, the prince was curious and wanted off to explore, and that is how he first came to see hardship, pain, and suffering. First, he gave a sip of water to a person lying sick with fever. Next, he helped an old man with an aching crooked back across the road. Then he bowed his head to share a grieving family sorrow. Siddhartha's heart filled heavily and his own eyes filled with tears. He could not stop wondering how can I help others? And the prince was further thinking, even the wisest ruler cannot stop sickness, old age, and death. And I want to find a way to help people live in ease and peace. So the prince set off to find his way. At first, Siddhartha looked to others for answers. His journey far and long, and followed many different paths, but he still felt lost, like a little ship in a stormy sea, tossed by wind and waves. One day, Siddhartha came upon the welcoming shade of a tall, majestic tree. His spirits rose and thought, "Perhaps the answer is inside me. I will stay in this pleasant grove until I find a way to peace."
Then I can teach others too. And so Siddhartha crossed his legs in a quiet meditation. Many days passed, and still Siddhartha sat under the Bodhi tree. The the prince just let his fears and worries come and go, and kept on breathing mindfully, in and out, deep and slow. There was a very special moment that Siddhartha felt himself soar, aware, free and fully alive. His worries fell away and he saw clearly that all things fit together, big and small, hard and easy, joyful and sad, all parts of one wondrous world. Today we call him the Gautama Buddha, the awakened one. Gautama Buddha did not stay alone under the Bodhi tree. Instead, he rose and went into the world to show the way of peace to others. Thank you for listening to me. Open Samatattaruwan Saranai. Therwan Sarnai Ramin, very well done. Wonderful presentation. Thank you very much. So next we have an equally interesting and wonderful presentation by Shihan Rajparma. Good evening, this is Shahan and this is about the Vesak festival. Vesak is a religious and cultural festival in Sri Lanka. It is celebrated in the day of the full moon in the month of May. Vesak Day is one of the biggest days of the year and is celebrated by Buddhists all over the world. Buddhists commemorate the important events that took place in the life of Lord Buddha on this day. First comes the birth of Siddhartha Gautama in Lumbini, in Nepal, which took place under the arbor of such trees where Queen Mahamaya gave birth to him. The second event was Siddhartha Gautama's supreme attainment as Buddha, the Enlightened One. The third event was Lord Buddha's Parinibbana over 2,500 years ago at Kusingnagar. Apart from Sri Lanka, many Asian countries including India, Japan, Singapore and Taiwan celebrate Vesak. Many religious activities are organized during this period in Sri Lanka, such as the SL campaigns, Bodhi Pujas, Dansalas, Vesak devotional songs, Thoran and lanterns. Teruvan Saranai. Therwan Sarnai Shihan, thank you very much for that wonderful presentation. And we next have Shihan's younger brother, and that's Ashan, to give us a equally wonderful brief presentation. Good evening, this is Ashan. If you light a lamp for somebody, it will also bright your path. May each light of this Vesak will bright our path to healthy future. Buruvad Saranai. Therwan Sarnai Ashan, again, what a wonderful reflection at that young, tender age to light up your heart like a lamp. Thank you so much, Ashan, for that. And next one, we have Kaveen, and that's Kaveen Tennakon, who's 8 years old. And let's listen to Kaveen. ඔබ සැමට තෙරුවන් සරණයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම යන තෙමගුල සිදු වුණ වෙසක් පොහොය දිනය අදයි. බෞද්ධයන් වන අප දාන, සීල, භාවනා යන ප්‍රතිපත්ති පූජාවන්ගෙන් හා වෙසක් සැරසිලි පහන් කූඩු හා බැතිගී ආදීන්ගෙන් අද දිනය බැතියෙන් සමරමු. සිය පින් සවින් සවූ දෙතෙස් ලගුනෙන්
කෙලෙසුන් කෙවෙන්දු වූ වඳිමි මුනි උතුමන් තිලෝගු වූ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහෝම ලස්සන බොහෝම අපූරු ප්‍රසන්ටේෂන් එකක් කබීන් ඒකනම් මේ බොහොම හොඳට කරා ඔයා. Thank you very much for that wonderful presentation. And next we have the final presentation, and that is Hiruna. ඔබ සැමට තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම යන්න තෙමගුල සිදු වූයේ උතුම් වෙසක් පුන් පොහෝ දිනයන්හිදීය. එය සිහිපත් කිරීම පිණිස අපි ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා පවත්වමු. අපි සැම සිත, කය, වචනය සංවර කර ගනිමින් ජීවත් වෙමු. එමෙන්ම සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට තෙරුවන් සරණයි. ඔබටත් තෙරුවන් සරණයි හිරුණ. බොහෝම ලස්සනයි. What a wonderful presentation. I think this just goes to show the talent of our children. Again, I must say that we haven't had time for them to prepare with the exams looming. Haven't had time to prepare Bhakti Gi. Last year we had wonderful Bhakti Gi and other celebrations. So we are going to instead have that celebrations on the Poson Poya Day, where they will have plenty of time. And that concludes our children's presentations. Hamdurne man dharam deshnawa කිරීමට මේ කරුණක ආරාධනා කරනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. I'm very proud of that children. I have met in my life, been in UK last 18-19 years, so many mothers who are in tears. They don't know what to do with their teenagers and some grown-up children. I even been to schools and sit with the school psychologists to help them. It's too late. Those children who were in the presentation and sharing and who are coming to the Dhamma school, I can guarantee that those parents will never come and see a counselor or some support emotionally to deal with their children. So you are paying your debts. You don't owe anything for your children by preparing them for a better future. That is why we maintain all these things. Giving enough education is not enough. They need to learn how to be in the society and also learn a lot of values. The only place, not from the school as such, that can be learned from the temple. So I'm very proud to see those children taking at least a minute to be part of it. And that can not only learn something, it will change their life. And it will never bring any tears or broken heart to the parents throughout their life. So therefore, this is a very powerful thing on this Vesak Day, that our children are taking part in these programs. Let us bring our hearts and minds together to wish our beautiful children, who was very creative, very presentable, and also very appropriate in their presentations. Wish them all the good luck, good health, and a beautiful, bright future with the power of this noble Vesak. Now is the time to listen to the Dhamma on this Vesak program. I invite our most venerable Dikwalle Sila Sumana Nayaka Thera to do a Sinhala sermon about 15 minutes. මේ වෙලාවේදී වෙසක් වැඩසටහනේ සිංහල ධර්මානුශාසනාව පවත්වන ලෙස මෛතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා
දික්වැල්ලේ සීල සුමන පණ්ඩිත හාමුදුරන් වහන්සේට කවුරුත් මේ උතුම් ධර්ම දානමය පින්කම රැස් කර ගැනීම පිණිස සාදුකාරයක් පවත්වා ධර්ම ශ්‍රවණය කරන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය හාමුදුරන් වහන්සේ, පින්නතුනි, අද විශේෂ වෙසක් වැඩසටහන වෙසක් පොහොය නිමිති කරගෙනයි අද දහම් සිසිල වැඩසටහන පවත්වන්නේ. තව දින කීපයකින් වෙසක් පොහොය උදා වෙනවා. දැන් මේ වෙසක් සතිය ක්‍රියාත්මක වෙන්නේ. මේ වෙසක් සතිය තුල ආමිස පූජා ප්‍රතිපත්ති පූජා වශයෙන් ඒ පින් දහම් රාශියක් මුළු ලෝකේ පුරාම පැවැත්වෙනවා. මුළු ලෝකවාසී බෞද්ධයන්ගේ පරම පූජනීය දිනය හැටියට මේ පොය දිනය හඳුන්වන්න පුළුවන්. පූජනීයත්වයෙන් වගේම ඓතිහාසික භාවයෙන්ුත් මේ වෙසක් දිනය ඊටාම ශ්‍රේෂ්ඨ දිනයක් හැටියට සලකන්නට පුළුවන්. ඒ බෞද්ධයන්ගේ සැබෑ අවුරුද්ද හැටියට සැලකෙන්නේ මේ වෙසක් පොහොය දිනය. වෙසක් මාසයට ඒ සංස්කෘත භාෂාවෙන් කියන්නේ වෛශාඛ කියලා. වෛශාඛ කියලා කියන්නේ ශාක කියලා කියන්නේ ගස් කොළන් වලට. වෛශාඛ කියලා කියන්නේ ඒ ගස් කොළන් වෙනස් වෙන තත්ත්වයටපත් වෙන්නේ මේ මාසය තුල. ඒ ක්‍රමයෙන් වෙනස් වෙලා ඒකේ උපරිම තත්ත්වයටපත් වෙන්නේ මේ වෙසක් මාසය තුල. ඒ නිසා තමයි වෙසක් කියන එක අර්ථයක් දක්වන්නේ. ඒ වගේම තවත් අර්ථයක් තියෙනවා. වේශ කියන අර්ථයෙන්, වේශ කියලා කියන්නේ වෙස් කියන අර්ථයයි. ඒ වගේම අග්‍ර කියන අර්ථය, එක් කියන අර්ථයෙන් අග්‍ර කියන අර්ථයක් දෙනවා. ඒතර මේ වේශයේ මහිමය පෙන්වන මාසය, සෝබා දාමේ ඉහළම වේශය පෙන්눔 කරන මාසය තමයි වෙසක් මාසය කියලා කියන්නේ. ඊළඟට තවත් අර්ථයක් තමයි අපේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ඉපදුණු නැකත තමයි විසා නැකත. විසාක කියලා කියන්නේ ඒ නැකතමයි. ඒ විසා නැකතෙන් ඉපදුණු නිසා මේ වෙසක් මාසයේ ඒ ආකාරයෙන් හැඳින්වුවා කියලා තවත් අර්ථයක් දක්වලා තියෙනවා. දර බුදුහාමුදුරන්ගේ ජීවිතයේ සියලු වැදගත් අවස්ථාවන් සිද්ධ වුණේ මේ පරිසරයත් සමග සෝබා දහමත් සම්බන්ධ වෙලා තමයි මේ සියලු සිදුවීම් සිදු වෙලා තියෙන්නේ. ඒ වැදගත් සිදුවීම් හැටියට අපි සලකන ඉපදීම, ඒ වගේම බුද්ධත්වයට පත්වීම, ඒ වගේම මේ මංගල ධර්ම දේශනාව පැවැත්වීම, ඒ වගේම පිරිනිවන් පෑම කියන මෙන්න මේ කියන වැදගත් සිදුවීම් රාශියක් සිද්ධ වුණේ මේ පරිසරයත් සමග. ඒතර වෙසක් පුරපසළොස්වක පොහොය දවස උත්සවාකාරයෙන් අපේ ශ්‍රී ලංකා වාසීන් විතරක් නෙමෙයි ලෝකවාසී ජනතාව සිහිපත් කරන මේ දිනය ඉතා විශිෂ්ට උතුම් දිනයක් හැටියට සලකලා ඒ වෙසක් යන පදය, වෙසක් කියන පදය ඒ විසාක කියන වචනේම සිංහල ස්වරූපයක් හැටියට තමයි බොහෝ උගතුන් සලකන්නේ. ඒ වගේම හින්දු චන්ද්‍ර දින දර්ශනයේ දෙවෙනි මාසය හැටියට සැලකෙන වෛශාඛ කියන මාසය. ඒ වගේම මේ වෙසක් කියන හඳුන්වන්නට තවත් නම් රාශියක් යෙදিলা තියෙනවා. අපේ මේ ලෝක බෞද්ධයන් ගැන කල්පනා කරනකොට විවිධ රටවල් වල මේ පූජාවක් හැටියට මේ වෙසක් කාලය විවිධ පූජාවන් පැවැත්වෙන කාලයක්. ඒ පූජාවන් අතර විසාක පූජා කියලා ඇතැම් රටවල සඳහන් වෙන්නේ මේ වෙසක් උත්සවයමයි.
ඒ වගේම බුද්ධ පූර්ණිමා කියලා තවත් රටවල හඳුන්වනවා. ඒ වගේම බුද්ධ ජයන්ති කියලා තවත් රටවල හඳුන්වනවා. මේ වෙසක් නමින් සඳහන් වුණේ නැති වුණාට වෙනත් නම් වලින් මේ උත්සවය සමරන බව අපට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ විශේෂ නම් අතර ඉන්දියාව, බංගලදේශය, ඒ වගේ නේපාලය වගේ රටවල මේ උත්සවය පැවැත්වෙන විශේෂයෙන් ඒ තායිලන්තය කියලා කියන්නේ තේරවාදී බුදුදහම පවතින රටක්. ඒ තායිලන්තයේ ඒ විසාකා කියන අර්ථයෙන් බූවා කියන නමිනුත් ඒ වගේම වියට්නාමයේ කියන රටේ එම් ඩන් කියන අර්ථයෙන්ුත් ඒ වෙසක් උත්සවය පවත්වන බව සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ඉන්දුනීසියාවේ තියෙනවා මේ උත්සවයේ වයිසාක් කියලා. ඒ වගේම ශ්‍රී ලංකාවෙත් මැලේසියාවෙත් වෙසක් කියන නාමයෙන් තමයි මේ උත්සවය පවත්වනු ලබන්නේ. ඒ වගේම මේ වෙසක් උත්සවය චීනය, ඒ වගේම ටිබෙට්, ලාઓස්, මියන්මාරය කියන්නේ බුරුමය කියන රට, ඒ රටවලත් මේ වෙසක් උත්සවය විවිධාකාරයෙන් පවත්වන උත්සවශ්‍රීයෙන්. ඒතර මේ වෙසක් උත්සවයේදී අපි ආධ්‍යාත්මික වශයෙන් අපි ශික්ෂණයක් ගොඩනගා ගන්නට යොදා ගන්න පුළුවන් ඉතා වටිනා දිනයක් ඇටියට සැලකෙනවා. අපේ අභ්‍යන්තරික ගුණධර්ම වර්ධනය කරගන්නට සුදුසු දිනයක් ඇටියට තමයි වෙසක් දිනය හඳුන්වන්නේ. ඒ වෙසක් පොහොය ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශියක් සිද්ධ වෙච්ච දිනයක්. ඒ නිසා අපි මේ වැදගත් සිදුවීම් මොනවද කියලා අපි කල්පනා කරලා බලුවොත් ඒ සිද්ධාර්ථ කුමාරයන්ගේ ඉපදීම සිද්ධ වුණා වගේම සිද්ධාර්ථ තාපසයන්ගේ බුද්ධත්වයට පත්වීමත්, ඒ වගේම අපේ බුදුහාමුදුරන්ගේ පරිනිර්වාණය සිද්ධ වෙච්ච දිනය, ඒ සිදුවීම් තුනම මංගල කාරණා හැටියටයි හඳුන්වන්නේ. තෙමංගුල කියලා කියන්නේ මංගල කාරණා තුනක් සිද්ධ වෙච්ච දිනේ. ඒ නිසා තමයි මේ දිනේ පූජනීයත්වයෙන්, ඓතිහාසිකත්වයෙන් සමස්ත බෞද්ධ ජනතාවගේම ගෞරව ආදරයට පාත්‍ර වෙලා තියෙන්නේ. ඒ වගේම තවත් සිදුවීමක් තමයි මේ වෙසක් දිනේ සිදුවෙච්ච දීපංකර බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඒ සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා ගෞතම බුදුහාමුදුරන්ගෙන් නියත විවරණ ලැබුවෙත් අද වගේ මේ වෙසක් පොහොය දිනේ. ඒ වගේම තවත් සිදුවීමක් වෙලා තියෙනවා මේ වෙසක් පොහොය දිනේ. ඒ කිසා ගෞතමී විසින් නිබ්බුත පද ප්‍රකාශ කළා. නිබ්බුතානූන සාමාතා, නිබ්බුතානූන සෝපිතා කියන මේ නිබ්බුත පද ප්‍රකාශ කළේ මේ වෙසක් පොහොය දිනේ. ඒ වගේම බුද්ධත්වයට පත්වීමෙන් පස්සේ පළමුවරට කිඹුල්වත්පුරයට වැඩම කළා යමා මහ පෙළහර පෑනුවේ අද වගේ මේ වෙසක් පොහොය දිනේ. ඒ වගේම බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ ඒ මණියක්කික නාරජ්ජුරුවන්ගේ ආරාධනයෙන් කැලණියට වැඩම කළෙත් මේ වෙසක් පොහොය දිනයක. ඒ වගේම මේ දවසේම ඒ සුමන සමන් දිව්‍ය රාජානන්ගේ ආරාධනාවෙන් සමනල පව්වට වැඩම කළා. ඒ බුදු සිරිපා පිහිටුවලා දෙවෙනි වරටත් ශ්‍රී ලංකාව පුණ්‍ය භූමියක් බවට පත් කළෙත් වෙසක් පොහොය දවසක. ඒ වගේම අපේ ඉතිහාසයේ සඳහන් වෙන පරිදි විජය කුමාරයා ලංකාවට පැමිණුණෙත් මේ වෙසක් පොහොය දවසේ. තවත් සිදුවීමක් වෙලා තියෙනවා. ඒ පරිනිර්වාණ මංචකයේ සැතපීලා හිටපු අපේ බුදුහාමුදුරන් වෙත පැමිණිච්ච සක්‍රදේව රාජානන් මේ ලංකාවත් සිංහල ජාතියත් ආරක්ෂා කරන ලෙස පැවරුවයි කියලා කියන්නේ මේ වෙසක් පොහොය දිනේ. ඒ වගේම දේවානම්පියතිස්ස රජුරෝ ඒ ධර්මාශෝක මහරජුරුවන් විසින් ඒ තෑගි කරලා යවපු පංච කකුද භාණ්ඩයන් සහිතව නියම උදාර රජකු
විදියට ද්විතීයාභිෂේකය ලැබූ දිනය තමයි මේ වෙසක් පොහොය දිනය කියලා කියන්නේ. ඒ දේවානම්පියතිස්ස රජුගේ දෙවෙනි අභිෂේකය සිද්ධ වෙච්ච දිනය තමයි වෙසක් පොහොය කියලා කියන්නේ. ඒ වගේම අනුරාධපුරයේ මහමෙවුනා උයනේ ඒ රුවන්මැලි මහා සෑය හදන්නට විසානකතින් තමයි වැඩ ආරම්භ කළේ. ඒතර අපේ සිද්ධාර්ථ බෝධිසත්වයේ උප්පත්තිය ලැබුවෙත් විසානකතෙන්. ඒ රුවන්මැලි මහා සෑය හදන්නට වැඩ ආරම්භ කළෙත් විසානකතෙන්. ඒ නිසා ඒක සමානත්වයක් තියෙනවා මේ වෙසක් පොහොයේ සිදුවෙච්ච උදාර දිනයක්, උදාර සිදුවීමක් හැටියට. ඒ වගේම ධර්ම භාණ්ඩාගාරික අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවන් පරිනිර්වාණයට පත් වුණෙත් මේ වෙසක් පොහොය දිනේ. මහා විහාර වංශික භික්ෂූන් වහන්සේලා ඒ වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවයේ ඒ ප්‍රථම වරට පැවැත්වුවෙත් මේ වෙසක් පොහොය දිනේ. ඒ වගේම සිංහල අපේ බෞද්ධ රජවරු අභිෂේකය සිද්ධ කළේ බොහෝ විට වෙසක් පොහොය දිනේ. ඒතර මෙන්න මේ විදිහේ වැදගත් සිදුවීම් රාශියක් සිද්ධ වුණු දිනයක් ඇටියට අපට සලකන්න පුළුවන් මේ වෙසක් පොහොය දිනය. තවත් විශේෂ අපි කරුණක් සඳහන් කරන්නට ඕන මේ වෙසක් පොහොය දිනය බොහෝ දෙනා හඳුන්වන්නේ සම්මුදු තෙමගුල සිදුවෙච්ච දිනය හැටියට. ඒ සම්බුදු තෙමගුල කියන හැඳින්වීම සාවද්‍යයි කියලා සමහර අය තර්ක කරනවා. ඒ විදිහට යොදන්න බෑ කියලා. මොකද ඉපදීම බුදු වීම කියන එක මංගල්‍යයක් හැටියට ගන්න පුළුවන්. නමුත් පරිනිර්වාණය කියන එක මංගල්‍යයක් හැටියට ගන්න බෑ කියන එක සමහර අය අදහස් ප්‍රකාශ කරනවා. නමුත් ඒකේ අර්ථය තේරුම දැනගත්තොත් අපට ඒක සාවද්‍යයි කියලා කියන්න බෑ. නිර්වැදී කියලා නිවැරදි තීරණයක් හැටියට අපිට කියන්න පුළුවන් ඒක ප්‍රකාශයක් හැටියට. ඒ සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තිය ඒ වගේම සිද්ධාර්ථ තාපසයාගේ සම්බුද්ධත්වයට පත්වීම කියන ඒවා මංගල කාරණයක් හැටියට අපි කවුරුත් සලකනවා. නමුත් ඒ පිරිනිවන් පෑම කියන එක මංගල කාරණයක්ද කියන එක ප්‍රශ්නය අපි ටිකක් හොයලා බලනකොට සියලු දෙනාටම එකඟ විය හැකි මංගල කාරණය තමයි ස්කන්ධ පරිනිර්වාණයට වඩා කෙලෙස් පරිනිර්වාණය. ඒ පරිනිර්වාණයේ කොටස් දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් එකක් තමයි ස්කන්ධ පරිනිර්වාණය, අනිත් එක තමයි කෙලෙස් පරිනිර්වාණය කියලා කියන්නේ. ඒ කෙලෙස් පරිනිර්වාණය සිද්ධ වුණත් සිද්ධාර්ථ කුමාරයා උප්පත්තිය ලැබූ මොහොතේම මේ කෙලෙස් පරිනිර්වාණය සිද්ධ වුණා කියන එක තමයි පිළිගන්නේ. ඒතර ඒක මංගල කාරණයක්. ඒ වගේම පුජ්‍යල సంతානයේ පවතිනා වූ ඒ ක්ලේශ ධර්මයන් තුලින් යම් උත්තමේ සපුරාම නිදහස් වෙනවා නම් සම්පූර්ණයෙන් මේකෙන් නිදහස් වෙනවා නම් ඒක මංගල කාරණයක් ඇටියට සලකන්න පුළුවන්. ක්ලේශ පරිනිර්වාණය කියන්නේ බෝධිසත්වයන් වහන්සේ අනාදිමත් කාලයක ඉඳලා සංසාර ජීවිතයේදී ඒ පාරමී ධර්මයන් පූර්ණය කළා, ඒ පාරමී ධර්මයන් සම්පූර්ණ කළා. ඒ වගේම සම්මා සම්බුද්ධත්වයට පත් වුණු අවස්ථාව තමයි එකෙන් අදහස් කරන්නේ. ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ අවුරුදු 35 දී බුද්ධ ගයාවේදී මේ භව සංස්කාරය අතහැරලා තමයි ඒ උත්තම තත්වයට පත් වුණේ. ඒ වගේම මේකට අපේ ධර්මයේ සඳහන් කරන්නේ සෝපදිශේෂ පරිනිර්වාණය කියලා. බුදුහාමුදුරන්ගේ ස්කන්ධ පරිනිර්වාණයේදී ආනන්ද හාමුදුරුවෝ, එතකොට ආනන්ද හාමුදුරුවෝ රහත් වෙලා නැහැ, සෝවාන් වෙලා විතරයි හිටියේ. සංවේගයටපත් වුණා. බුදුහාමුදුරුවෝ පිරිනුවම් පානයි කියලා සංවේගයටපත් වුණා ආනන්ද හාමුදුරුවෝ. ඒ වගේම මේ රහතන් වහන්සේලා ධර්ම සංවේගයටපත් වුණා. රහතන් වහන්සේලා හැඬුවේ නැහැ. උන්වහන්සේලා ධර්ම සංවේගයටයිපත් වුණේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පෑවයි කියලා. මේ ස්කන්ධ පංචකය කියන්නේ
චක්කු සෝත ගාන ජීවහා කාය කියන මෙන්න මේ පංචකයේ පිරිණිවීම තමයි ස්කන්ධ පරිනිර්වාණය කියලා අපිට සරලව හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ පංචස්කන්ධයේ නිරුද්ධ වීම හැටියට ඒක හඳුන්වන්න පුළුවන්. අනුපදිශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ මෙන්න මේ මහා පරිනිර්වාණයට. මේ පරිනිර්වාණයටම තමයි අනුපදිශේෂ පරිනිර්වාණය කියලා ධර්මයේ විස්තර කරලා තියෙන්නේ. පරිනිර්වාණයේ තියෙන තවත් අවස්ථා දෙකක් තියෙනවා. එකක් ආයු සංස්කාර පරිනිර්වාණය සහ ධාතු පරිනිර්වාණය කියලා. ඒ විශාලා මහනුවර චාපාල චේතිය සමීපයේදී මාර්යා විසින් ඒ බුදුහාමුදුරන්ට පිරිනුවම් පාන්න කියලා ආරාධනා කළා. ඒ ආරාධනය පිළිගත්ත මොහොතේ ඉඳලා 3 මාසයකින් පිරිනුවම් පාන්න බුදුහාමුදුරුවෝ තීරණය කළා. තමන් වහන්සේ ඒ බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරපු ඒ කාලය තීරණය කිරීම ඉතාම වැදගත් වෙනවා. මොකද උන්වහන්සේ ඒ මාර්යා ආරාධනා කළාට පස්සේ 3 මාසයකට පස්සේ පිරිනුවම් පානවා කියන එක තීරණයක් ගත්තා. අන්නේ ජීවත් වෙච්ච කාල සීමාව තීන්දුව කිරීම තමයි ආයු සංස්කාරය අතහැරීම කියලා කියන්නේ. නැත්නම් ආයු පරිනිර්වාණය කියලා කියන්නේ අන්න ඒකට. ඒතර බුදුහාමුදුරන්ගේ ස්කන්ධ පරිනිර්වාණය නැත්නම් අනුපතිශේෂ පරිනිර්වාණයට පත් වුණාට පස්සේ මල්ල රජදරුවන් අප්‍රමාණ ගෞරව දැක්ව දින 7ක් තිස්සේ බුදුහාමුදුරන්ගේ දේහයට ඒක හරියට සක්විති රජකෙකුට කරන ගෞරවයකට සමාන කළා තමයි ඒ ගෞරවය දින 7ක් තිස්සේ පැවැත්වුවයි කියලා අපේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒක සිද්ධ වුණේ මකුට බන්ධන කියන ස්ථානයේ තමයි ඒ සෑයක් කරලා ආදාහනය සිද්ධ කරයි කියලා අපේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. අන්නේ අවස්ථාවේදී ඒ ලබාගත් 13 වහන්සේලා රජවරු අතර බෙදා දුන්න ද්‍රෝණ කියන බ්‍රාහ්මණය තමයි මේ 13 වහන්සේලා බෙදා දීමට මුල්ුණේ. ඒ රජවරු ඒ 13 වහන්සේලා තැන්පත් කරලා ස්තූප හදලා ගෞරව කළා. එක එක රජවරු එක එක පළාත් වලින් ආපු රජවරු ඒ 13 වහන්සේලා අරන් ගිහිල්ලා නොඑක් ස්තූප හදලා ගෞරව දැක්වූ බව ඒ පරිනිර්වාණ සූත්‍රයේම සඳහන් වෙලා තියෙනවා. ඒතර අනාගතයේ යම් දවසක ඒ සියලු 13 වහන්සේලා වජ්‍රාසනේ ඒ බුද්ධ ගයාවේ තියෙන වජ්‍රාසනේ බෝධි මණ්ඩපයේ පිහිටිපු ඒ වජ්‍රාසනේ මත එක් රැස් වෙන බව තමයි දක්වලා තියෙන්නේ. ඒ සියලුම 13 වහන්සේලා ඒක රාශී වෙනවා. එතකොට අවසානයේදී අංගාර ධාතු බවට පත් වුණ අංගාරු කියන්නේ අඟුරු බවට. ඒවා අබයට මුංයට ආදී වශයෙන් ඒ සුළු ප්‍රමාණයට පවා 13 වහන්සේලා විසිරීලා ගියා. අන්නේ සියලුම 13 වහන්සේලා ඒක රාශී වෙනවයි කියන එක තමයි සඳහන් වෙන්නේ බුද්ධ ගයාවේ ඒ වජ්‍රාසනේ බෝධි මණ්ඩපයට තමයි ඒ 13 වහන්සේලා රැස් වෙනවා කියලා කියන්නේ. අන්න ඒක තමයි ධාතු පරිනිර්වාණය කියලා සඳහන් වෙන්නේ. ඒතර මේ අසිරිමත් බුද්ධ ශරීරයෙන් නිර්මාණය වෙලා ඒ ධර්මයේ දේශනා කළ පරිනිර්වාණයට පත් වෙන බව තමයි අපේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ. කියන්නේ 13 වහන්සේලා ඒක රාශී වෙලා ඒ බුද්ධ ශරීරයක් මෙවිලා උන්වහන්සේ අවසාන වතාවට ධර්මයේ දේශනා කළ තමයි පරිනිර්වාණයට පත් වෙනවයි කියලා සඳහන් වෙලා තියෙන්නේ. මෙන්න මේ අවස්ථාව තමයි ධාතු පරිනිර්වාණය ඇටියට අපේ ඒ සූත්‍ර ග්‍රන්ථවල දක්වලා තියෙන සූත්‍ර දේශනාවල දක්වලා තියෙන. ඒ ධාතු පරිනිර්වාණයෙන් පස්සේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ අතුරුදහන් වෙන බව තමයි ඒ පොත්වල දක්වලා තියෙන්නේ. ඒ බෝධිසත්ව උප්පත්තිය සමග ආලෝකය පහළ වුණා. ඒ ආලෝකයේ දැකපු දෙව්බඹ නිරය දක්වා ඒ ආලෝකයේ පැතිරිලා ගියා කියලා කියනවා. ඒ බෝධිසත්ව උප්පත්තිය කියලා කියන්නේ ආශ්චර්යමත් සිදුවීමක්. ඒ ආශ්චර්යමත් සිදුවීමත් සමග මේ ආලෝකයේ පහළ වෙලා මුළු ලෝක ධාතුන් කෙරේ ඒ ආලෝකයේ පැතිරුණා කියලා දක්වනවා.
ඒතර බෝධිසත්ව උත්පත්තිය සමග සිද්ධ වෙන මෙන්න මේ සිදුවීම් සත්‍ය වූ ලෝක ධර්මතා හැටියට සැලකෙන්නේ. සාමාන්‍ය බුදු කෙනෙක්ගේ උත්පත්තිය ලැබනකොට බෝධිසත්ව කෙනෙක් උත්පත්තිය ලැබනකොට එවැනි ආශ්චර්යමත් දේවල් මේ ලෝකයේ සිද්ධ වෙන බව සඳහන් වෙලා තියෙනවා. මෙන්න මේ ධර්මතා කෙරෙහි විශ්වාසය තබන්නට හැකි ශ්‍රද්ධාවන්තයන්ට ඒ බුදු උපතින් යම් සැනසීමක් ලබන්නට පුළුවන්. බෝධිසත්වයන් වහන්සේ ආලාර කාලාම උද්දකාරාම ඒ දෙදෙනාගෙන් ලැබිච්ච අත්දැකීම් අනුව සමත භාවනාවත් ඒ වගේම රූපාවචර අරූපාවචර ධානත් උපදවා ගන්නට හැකි වුණා කියලා එක තමයි මේ මූලික අවස්ථාවේ සඳහන් වෙලා තියෙන්නේ. නමුත් බෝධිසත්වයන් වහන්සේට ඊට වඩා ඉහළ අරමුණකට යන්නට අදහසක් තිබුණා. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් මේ ධ්‍යාන ලබා ගැනීම නොවේ උන්වහන්සේ ඒ බෝධිසත්වයන් වහන්සේගේ අරමුණ. ඒ බුද්ධත්වයේ ලබා ගැනීම තමයි උන්වහන්සේගේ අරමුණ. ඒ බෝධිසත්වයන් වහන්සේගේ අරමුණ වෙලා තිබුණේ. ඒ නිසා ඒ සුජාතා සිටු දේවියගේ කිරිපිඩු දාණය පිළි අරගෙන ඒ බෝධිසත්වයන් වහන්සේ ඒ ගිහිල්ලා ඒ බෝධිසත්වයන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒක පිළිගන්නවා. ඊට පස්සේ ඒ බෝධිසත්වයන් වහන්සේ සතර සම්‍යක් ප්‍රදන් වීරිය වඩලා සියලු කෙලෙසුන් නැසලා බුද්ධත්වයට පත් වුණු බව තමයි අපේ ශාසන ඉතිහාසයේ විස්තර වශයෙන් දක්වලා තියෙන්නේ. ඒතර මෙන්න මේ අනුව අපිට හිතන්න පුළුවන් සම්බුදු තෙමගුල කියලා කියන්නේ සමස්ත ලෝකවාසී බෞද්ධ ප්‍රජාවගේම සියලු දෙනාගේම උතුම් දිනයක්. ඒ වෙසක් පොහොය දිනේ අපි බෞද්ධයන් වශයෙන් ඒ දිනේ සමරන්නට ඕන. ආමිස පූජාව වගේම ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් අපි අපේ ආධ්‍යාත්මික ගුණධර්ම වර්ධනය කරගන්නට කටයුතු කරන්නට හැමදෙනාම අදිෂ්ඨාන කරගන්නා හැටියට සිහිපත් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඒ උතුම් ධර්මානුශාසනාව පවත්වමින් වෙසක් පුර 15ක් පොහෝ දිනේ තිබෙන වැදගත්කම් රාශියක් බුදුරජාණන් වහන්සේ කොහොමද අපි හඳුනාගන්නේ? උන්වහන්සේගේ උපත කොහොමද මංගල කාරණයක් බවට පත් වෙන්නේ කියන උතුම් වටිනා අනුශාසනාවක් සිද්ධ කරමින් අපේ ජීවිතවලට මේ ගත කරන ප්‍රතිපත්තිමය පූජාව ශක්තිමත් කරගන්නට වටිනා අනුශාසනාවක් සිදු කරපු අපේ දික්වැල්ලේ සීල සුමන පඬිත හාමුදුරන් වහන්සේට අපි ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැලසීමෙන් තව තවත් ශාසනික සේවාවන් සිද්ධ කරන්නට ශක්තිය ධෛර්යය සැලසේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් සාදු සාදු සාදු. ඒ උතුම් ධර්ම දානමය පින්කමේ ආශිර්වාදය විශේෂයෙන් අද දවසේ දායකත්වයේ දරන අසංක මහත්මයාටත් සංගීතා නෝනා මහත්මියටත් ඒ පවුල හැම දිනාටමත් සැලසේවා. විශේෂයෙන් අභාව ප්‍රාප්ත සුරංජනී සෙනවිරත්න මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. අනිල් බාප්පා විජේරත්න මාමා අනෝමනන්ද ඇතුළු සියලු මිය පරලොව ගිය සෑම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. මේ වෙසක් ධර්ම දේශනාවේ ආනිසංස ධර්ම දාන පින මිට දින කිහිපයකට උඩදී අභාව ප්‍රාප්ත වෙච්ච සන්දි නෝනා මහත්මියගේ දයාබර පියතුමාණන් චමින්ද මහත්මයාගේ දයාබර මාමණ්ඩිය වන කැකුලන්දර මහත්මාණන්ට මේ පින් අනුමෝදන් වේවා. එතුමාගේ සසර ගමන සුවපත් භාවයට පත් වේවා කියලා ආශිර්වාද කරනවා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ආචාර්ය බණ්ඩාසෙන විරත්න මහත්මයා සරත් අගලකොටුව මහත්මයා මොනිකා අගලකොටුව මහත්මිය ඇතුළු අසංග මහත්මයාගේ සංගීතා මහත්මියගේ දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට සියලු දෙනාටම මේ නිදුක් නිරෝගී භාවය පිණිස වේවා. විශේෂයෙන්ම අද දවසේදී විශේෂයෙන් අපේ අනුර මහත්මයාගේ සජීවනී නෝනාගේ පොඩි නැන්දා වන
නිමලා කුරුප්පු ගමගේ මහත්මියටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ සෑම දිනාම මේ පින් අනුමෝදන්ව සැපයටපත් වේවා. ඒ වගේම විහාරස්ථානයේ දායක පින්වතුන් හැම දිනාම නමින් මිය පරලොව ගියා වූ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. එයගේ සසර ගමන සුවපත් වේවා. මේ වෙසක් පින්කම් වල උතුම් ආශිර්වාදයෙන් විහාරස්ථානයේ දායක පින්වතුන් සෑම දිනාටමත් ඒ අයගේ ලංකාවේ සිටින සියලුම පවුල්වල සෑම දිනාටමත් ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාටමත් නිදුක් නිරෝගී භාවය සැලසිලා මේ වසංගත දුක් වලින් එතරව සාංසාරික දුක් වලින් එතරව උතුම් අමා මහ නිවනින් සැනසීම උදා කර ගන්නට මේ උදාර වෙසක් පුර 15ක් බොහෝ දින නිමිති කරගෙන සිදු කරන පින්කම් මාලාවේ ආශිර්වාද සැලසේවා කියලා මේ වෙලාවේදී අපි පින් දෙනවා. ඒ වගේම වෙසක් පුර 15ක් බොහෝ දිනය නිමිති කරගෙන විශාල පින්කම් රාශියක් අපි සංවිධානය කරලා තිබෙනවා. ඒ අතර විශේෂයෙන්ම නිරෝධානය වෙමින් පවතින ඒ වගේම දුෂ්කරතාවයට පත්වෙච්ච පවුල් වලට ආහාර මල්ලක් ලබා දෙන්නට අපි සංවිධානය කළා තියෙනවා වෙසක් දන්සලක් හැටියට. ඒ සඳහා උදව් කරපු විශාල පිරිසක් ඉන්නවා. ඒ හැම දිනාටමත් අපි මේ වෙලාවේදී සිහිපත් කරලා ආශිර්වාද කරනවා. ඒ වගේම ජාතික රෝහලේ කොළඹ ඒ නේවාසික රෝගීන්ට සහ වෛද්‍ය උපකරණ වලට උදව් කිරීමටත් අපි මේ වෙසක් පොහොය දවසේ වැඩසටහනක් අඳුන්වලා දුන්නා. ඒ සඳහා උදව් උපකාර කරන සියලු දෙනාමත් මේ වෙලාවේදී සිහිපත් කරලා ආශිර්වාද කරනවා. ඒ වගේම වෙසක් පොහොය දිනේ 26 වෙනිදා බදාදා දවසක් හැම කෙනෙකුටම අපේ වෙබ්සයිට් එකේ තියෙන Zoom link එක ඒකට සම්බන්ධ වෙලා උදෑසන සිල් සමාදන් වෙන්නට පුළුවන්. බුද්ධ වන්දනාව කරන්නට පුළුවන්. ඒ වගේම දහවල් බුද්ධ වන්දනාව කරන්නට පුළුවන් 11ට. හවස ධර්මානුශාසනාවක් සහ පූජාවකින් අපි මේ පින්කම අවසන් කරනවා. ඉරිදා දිනේ 30 වෙනිදා විශේෂ අටවිසි සම්බුද්ධ පූජාවක් ආශිර්වාද බෝධි පූජාවක් පවත්වනවා. ඒ සඳහා අෂ්ට පරිස්කාර පූජාවන් බාර ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ පූජාවට දායකත්වයේ ගන්නට ඒ සියලු පින්වල ශක්තිය ඔබ මේ වෙසක් මාසයම වෙසක් පොහොය දිනේ මේ වර්ෂයේදී ඊටාම අර්ථවත් පින්කමක් අර්ථවත් විදියට ගත කරන්නට ලැබුණා කියන ධර්ම ප්‍රීතිය ඇති කර ගනිමින් ප්‍රීතිමත් වෙසකක් ඒ වගේම නිදුක් නිරෝගී වෙසක් මාසයක් බවට පත් වේවා කියන අදිෂ්ඨානයෙන් අපි හැම දිනාටම සෙත් පතනවා ආශිර්වාද කරනවා. Now I would like to say a few words about 10 minutes before we come to the end of this program. The Vesak we commemorate the birth, enlightenment and passing away of the Blessed One. To have a birth of a Lord Buddha and even to be born in that time where we can hear the Dhamma, where we can find the Four Noble Truths, teachings, and even to see monks. There will be a time all these will be disappeared. So by that time, if a person to be born, that would be very difficult to find the Sammaditya, the right view. Therefore, to be born even in the time of a Buddha's era is a very special thing. So the Blessed One born into this world to discover a city that is already been covered with lot of confusions, to uncover the true teachings and deliver it to others is the purpose of the Buddha. He was in the heavenly realms and there was a request from those heavenly beings to come to the world and to help living beings to cross over the suffering. Such contribution is a very important part of the Buddha's life.
to understand the teachings and help others to overcome that. However, even though he was well prepared with merits by practicing long time in the birth and death cycle, he has to go through lots of practice training to understand these teachings. In particular, he was very interested to find the happiness in this very life. Wherever he saw, he couldn't find that. Father thought that he will be the universal monarch and take his power over eventually. But many of the saints said that he will leave the palace and become the Buddha. What made him live such a luxurious life? How many of us can do that? Let us think in a different manner. When something belongs to us, become otherwise, or broken, or stolen, what would happen to our mind? Why it happens like that? He wanted to find the answers into this human mind and human suffering. He saw this suffering in many forms. He tried at the age of 29, he left the palace. By that time, he had a very lavish life, but he couldn't find the happiness and liberation, assurance of this journey in life, that he will be liberated, not coming back into this birth and death cycle. Then he found a lot of teachers who are very, very progress and develop in meditation, who even had a very deep absorptions called jhanas. He followed everything what those teachers were saying, but he could not find the answer that he was looking for. He didn't give up, even though those teachers invited to take their congregations over and become the teacher of them. He gave up so many of such opportunities and went into a very serious meditation and eventually practiced a strong ascetic practice for 6 years. By going through that very hard, difficult meditation practices, he realized by giving self-mortification that you would not find the reality or truth. This gives us an understanding that our material things, we can't really reject them. It has a purpose. It makes our life comfortable. But we should not go into extremes of those things. We should be content with what we have. That was the message. We should have the Atti Sukha, Buddha said, which means we have something. So it's materially important. If we do not have something, we become morally low, even going to stealing, abusing of others' things. When we have something, we don't have to be greedy and even going into immoral things. Then we can develop some spiritual practices. However, when that goes into the spiritual practices, Buddha very clearly said, don't go into extremes, and it does not serve the purpose. So he practiced and experienced that from his own life, and these two directions is called sensual pleasures and self-mortification. Kama Sukhallikanu Yoga, Atta Kilamatanu Yoga. So he experienced those two different avenues, and he couldn't find the happiness that he was looking for. Then he found a special, very, very special thing called middle path on this full moon day in the month of Vesak. Let us take few minutes
during this month of Vesak, how we can understand the middle path. It is not just the verbal word or literal meaning, surface meaning of the words. It has a very special thing. Definition in the context is not going into sensual pleasures extremely, neither the self-mortification for our spiritual practice. Then engage ourselves in 3 practices. Generosity practice. Many of us are very interested. Even when we say this Vesak month, let us do some dana, everybody was so interested. And the second practice he encouraged us to do, sila, the morality practice. So as the people who are interested in dana would be half or less who are interested to observe the sila, practice sila. However, sila is more important. If you give dana, certainly you will get. But without the sila, without the morality, you would not be in a right existence to benefit from that dana. So the morality decides, sila decides which place we are being born. That is why the sila can save you going into lower realms of Satara Apaya. Many people think is meditation saves you going into the, stop you going into the Satara Apaya. Actually, for example, if you want to fly into different country, you have 2 things. One thing is the journey, the flight and the ticket. And then second aspect of, once you reach into that country, how you going to spend and look after yourself? That's 2 different things. The flight and the tickets is being provided by the sila. Once you reach into that country, how your life being maintained is being decided by the dana. So your journey, that your existence, the where you going to is being based on morality. That is why even some animals being born into rich families, they sometimes drive in a Mercedes and big cars, and they are having a very luxurious, comfortable life, but they are in the animal realm. They do not have the privilege of listening to the Dhamma and going into the temples. They do go into the temple, but they can't really get what they need. So therefore, this universe is very different. So those 2 things can be put into right order if somebody practice meditation. That means mind is the forerunner, mind is the master. If the mind is not being directed, whatever we do, whatever we think, whatever we say is wrong. So that meditation is how we can train and put our mind in place, organized, clean, clear, to engage ourselves in the generosity and practice morality. Of course, meditation can strengthen the quality of generosity and morality. If the meditation is not being practiced, those 2 things will be not functioning properly. Then Buddha said that in addition to that 3 practices, 3 trainings would be helped to train the meditation. So those 3 trainings are morality training. Again, it comes morality, sila. The second thing is to get the best out of meditation, we need the concentration training. That means we need enough samadhi. The last, to get the best out of meditation, we need the insight we call wisdom. Sila, samadhi, prajna is the path of purification, path of improving the quality of meditation. So the meditation, dana, sila, bhavana. Bhavana is the third meritorious or good practice. To improve the best of that, you need to first have those 3 in place: good morality, good discipline, and good concentration level, and good insight, wisdom. What is the wisdom for?
to understand the Four Noble Truths. What is the Four Noble Truth? Unsatisfactoriness, cause of unsatisfactoriness, and cessation of unsatisfactoriness, path leading to the cessation of unsatisfactoriness. This path means Noble Eightfold Path. If one practice like this, then in 9 different ways, person reach into the liberation. Very much what Buddha realized under the Bodhi tree. He started to realize and started this glad, the Satuta, arising from within in the heart. He was so happy inside. Throughout that journey of 6 years of meditation, even before that 29 years in his life, he couldn't find that joy. Now he see the dawns of that wisdom coming as a sense of happiness in the mind by understanding this Four Noble Truth, 3 practices, Eightfold Path. That's first thing, start to glad arises, then that happiness started to enrapture the whole body, through which they get the tranquility. Opposite of that, frigidity, restlessness, not settling, that whole body is feeling stressful. Once one get the tranquility in his system, he was now feeling in the body of this transformation of enlightenment, then he feel blissful. With that, it creates the right concentration, Samma Samadhi. Once that right concentration in place, he see things as they are. So in that night of enlightenment, he started to see this as a film. That is called see things as they are. Yoniso Manasikara. When we see things as they are, what would happen? We would not grasp. We would let go. Like that we'll call not entertaining our senses and engaging for greed. Instead, we are disenchanted with this trap of the world, desires and greed, and we are able to dispassionate and let go, through which he realized under that Bodhi tree on the full moon day in the month of Vesak, this supreme state of life called fully liberation, enlightenment. So may these bliss of Buddha blessings be with you all in this month of Vesak and beyond. May those bring you the deserved liberation in everyone's life. Sadhu, sadhu, sadhu. Now I will pass on to our Ajit Mahatma to continue any further discussions. If there is no, then we'll do the final transference of merits. Sadhu, sadhu, sadhu. So time has come to ask any questions. Monahari prashna hema තියෙනවා නම් කරුණා කරලා අපේ මේ unmute කරන්න පුළුවන් කාටත් තමන්ගේ මයික්‍රොෆෝන් එක unmute කරලා කතා කරන්න. එහෙම නැත්නම් අර chat පල්ලෙහින් තියෙන chat එකේ question එකක් එවුවත් කමක් නැහැ. බොහොම වටිනා බොහොම මේ අද දවසේ නුනට මේ තව දවස් 3කින් බොහොම පින්බර දවසක්. ඉතින් වෙසක් දවස කියන එක ගැන මට මේ දැන්ට ප්‍රශ්නයක් නැති නිසා මම මේ අවස්ථාවෙන් පොඩි ප්‍රයෝජනයක් ගන්නවා. අපේ සීලසුමන හාමුදුරන් වහන්සේට මේ පොඩි කාරණයක් ඉදිරිපත් කරන්න. අර පරිනිබ්බාණය ගැන ස්වාමීන් වහන්සේ හොඳට විස්තරයක් කරා. ඒ වෙලාවේ හාමුදුරනේ අර මේ මට අපේ මේ පොඩ්ඩක් මතක් වෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය තියෙනකොට ඒකට අර මල්ල රජදරුවෝ පොර කෑවා කියනවා මේ ගිනි තියන්න මේක ගිනි මේක අරගෙන ඒකට ගින්න තියන්න. නමුත් ඒගොල්ලන්ට ඒකට අවස්ථාව හම්බුනේ නැහැ කියනවා නේද? ඒ කතාව ගැන පොඩ්ඩක් විස්තර සඳහන් කරොත්.
ඔව් වහන්සේගේ මයික්‍රොෆෝන් එක මියුට් වෙලා තියෙන සන්නස්. ඒ ධාතුන් වහන්සේලා බෙදා දෙන්න මූලිකත්වයේ දරුවේ ද්‍රෝණ කියන බ්‍රාහ්මණය. ඒ රජවරු විවිධ ඉල්ලීම් කරමින් ඒ කෝලාහලයක් කරන්න ගත්ත ධාතු කෝලාහලය කියලා කියන්නේ ඒකට. ඒ අවස්ථාවේදී ඒ ද්‍රෝණ කියන බ්‍රාහ්මණයා කිව්වා අම්මහාකන් සත්තුනෝ අහු සාන්තිවාදීනෝ කියලා. අපේ බුදුහාමුදුරුවෝ සාන්තිවාදී. ඒ නිසා කවුරුවක් ගැටුම් ඇති කරගන්න එපා, කෝලාහල ඇති කරගන්න එපා. ධාතුන් වහන්සේලා සාමකාමීව බෙදාගන්නේ කියලා. සාන්තිවාදී, සාන්ති කියන්නේ ඉවසීම. ඉවසීම ගැන දේශනා කරපු උත්තමයෙක්. කන්ති රාජා කියලා කියන්නේ පාලියෙන්. ඒ ඉවසීම ගැන දේශනා කරපු උත්තමයෙක්. ඒ නිසා ඒ විදිහේ ගැටුම් ඇති කර ගැනීම අපට කරන අගෞරවයක්. ඒ නිසා අපි ගෞරවාන්විත මේ ප්‍රශ්නේ විසඳගමු කියලා ඒ රජුරු ඒ ද්‍රෝණ කියන බ්‍රාහ්මණය තමයි ඒ අවස්ථාවේ අවවාද කළේ රජවරුන්ට. අවවාද කළා ඒ සාමකාමීව ඒ ධාතුන් වහන්සේලා බෙදා දුන්නයි කියලා ඒ පරිනිර්වාණ සූත්‍රයේත් එක විස්තර කරලා තියෙනවා. අපේ හැමදෙන්නේ මේ ඒ අවස්ථාවටත් එන්න අර පොඩ්ඩක් අර ප්‍රථමයෙන් අර ගිනි දැල්වීම මේ ඒ රජදරුවෝ උත්සාහ කරාලු. නමුත් අර දෙවිවරු ඒකට ඉඩ දුන්නේ නැහැ. අර මහා කස්සප හාමුදුරුවන්ගේ කතාව. ඔව් මහා කස්සප හාමුදුරුවෝ වැඩම කරන තුරු ඒක ප්‍රමාද කරයි කියලා තියෙනවානේ. ඔව් ප්‍රමාද කරයි කියලා. උන්වහන්සේ ඒ අවස්ථාවේ වැඩ හිටියේ මේ වනාන්තරගතවනේ. උන්වහන්සේ එනතුරු ඒක දේව බලයෙන් වගේ ප්‍රමාද වුණයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේගේ බොහොම එතනට පැමිණීමේ වැදගත්කමක් තියෙනවා. ඔව් ඒක තමයි එතනින් කියන්නේ මේ බුදුහාමුදුරන්ට සමාන රූප ලක්ෂණයක් තිබිච්ච හාමුදුරුවනේ මහා කස්සප හාමුදුරුවෝ කියන්නේ. උන්වහන්සේ ඒ දුතාංග ධාරීන් අතර අගතන්පත් වෙච්ච හාමුදුරුවනේ. දුතාංග තෙලස් දුතාංග ධාරීන් කියලා තියෙන්නේ ඒ දුතාංග පුරපු හාමුදුරුවෝ තමයි මහා කස්සප හාමුදුරුවෝ. උන්වහන්සේ පරිසරය තුලින් තමයි දැනගෙන තියෙන්නේ පිරිනුවම් පෑවයි කියලා. ගස්වල මල් පර වෙලා තියෙනවා. ඒ පරිසරයේ වෙනසක් තියෙන නිසා තමයි ආවයි කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාප අවස්ථාවට. ඒ එනකම්ම මේක කොච්චර මේක තිබුණා කියලා තියෙනවා. ඉවිගත්තේ නැහැ කියනවා. ඔව්. පරිනිර්වාණ සූත්‍රෙත් ඒක යම් පමණකට සඳහන් වෙලා තියෙනවා. එහෙමයි. ඒකත් බොහොම අපූර්ව සිද්ධියක්. ඒක ඉතින් ඒ කියන්නේ දැනගන්න හම්බුසේ බොහොම මේ so yes, it's a very interesting sutra to read. The Mahaparinibbana, it's I believe the longest discourse in the whole of the Sutta Pitaka. I recommend anybody to if you have the time to read it. I don't seem to have received any questions. Maybe that's fine. If I hear within a short time, then we can go ahead and complete today's proceedings. There are so many things to discuss about the Vesak Day. I don't think it's right for me to ask all the questions. I'd hopefully මේ අවස්ථාවේදී දැනට නම් ප්‍රශ්න ඉදිරිපත් වෙලා නැහැ. එහෙනම් හම්දුනේ අපි අවසාන මොදනා කරමු. හොඳයි. සාදු 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 සතුටු වෙන්න අපේ ජීවිතවල තිබෙන අවිනිශ්චිත භාවය තේරෙන්නේ අනිත් අයගේ ජීවිත දිහා බැලුවාම. එනිසා මේ වගේ දුෂ්කර කාලයක අපි හැම දිනාටම පුරුද්දක් හැටියට අපේ කාලය වෙන් කරගෙන සෑම ඉරිදා දිනකම මේ විදියට සම්බන්ධ වෙමින් අප්‍රමාණ කුසල සම්භාරයක් රැස් කර ගන්නට ලොකු අවස්ථාවක් ලැබිලා තිබෙනවා.
විශේෂයෙන් අපේ ජීවිතවල වැදගත් දේවල් අත්‍යවශ්‍ය දේවල් රාශියක් තිබෙනවා. හැබැයි මේ අත්‍යවශ්‍ය දේවල් අතර ඊටාම අල්ප දේවල් තමයි තිබෙන්නේ මෙලවටත් පරලොවටත් උපකාර පිණිස හේතු වෙන. මේ වගේ දහම් වැඩසටහනක් අපිට මෙලව ජීවිතය සාර්ථක කරගන්නට උපකාර වෙනවා වගේම පරලොව ජීවිතයත් සාර්ථක කරගන්නට උපකාර වෙනවා. එනිසා අපි මේ රැස් කරගත්ත කුසල ශක්තිය සාංශාරික දුක් පීඩාවන් අපල වදුරු කරදර බාධක ලෙඩ දුක් දුරු කර ගැනීම පිණිස වේවා. විශේෂයෙන්ම ඔබ හැම දිනාටම මේ උදාර පුණ්‍ය ශක්තිය සාංශාරික ගමනේදී උතුම් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයක් ඇති කරගෙන අපි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරමු. අද දවසේ පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ අසංග මහත්මයා, සංගීතා අගලකොටුව මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනාම. විශේෂයෙන් අයගේ බලාපොරොත්තුව තමන්ගේ දයාබර මෑණියන් සුරංජනී සෙනවිරත්න මෑණියන්ට පින් අනුමෝදන් කිරීම. එවාගේම මිය පරලොව ගිය අනිල් බාප්පා, විජේරත්න මාමා, නෝම නැන්ද ඇතුළු සෑම දෙනාටම පින් අනුමෝදන් කිරීම. විශේෂයෙන් අයගේ හිතවත් පවුලක් වන සන්දි මහත්මියත් චමින්ද මහත්මයාත් පහුගිය දවස්වල සන්දි මහත්මියගේ දයාබර පියතුමාණන් අභාව ප්‍රාප්ත වුණා. එතුමාට පින් අනුමෝදන් කරන්නට, කැකුලන්දර මහත්මයාට පින් අනුමෝදන් කරන්නටත් මේ ධර්ම දානමය පින්කම තුලින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජීවතුන් අතර ඉන්න දයාබර මව් දෙමව්පියන්ට ආශිර්වාද කරන්නට ආචාර්ය බණ්ඩා සෙනවිරත්න මහත්මයා, සරත් අගලකොටුව මහත්මයා, මොනිකා අගලකොටුව මහත්මයා කියන මව් දෙමව්පියන්ට ආශිර්වාද කරන්නටත් මේ තුලින් බලාපොරොත්තු වෙනවා. වෙසක් දවසේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ඇති කරගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කිරීමටත් මේ ධර්ම දානමය පින්කම තුලින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලාටත් දායක පින්වතුන්ටත් මේ වසංගත රෝග පීඩාදියෙන් දුක් විඳින සෑම දිනාටමත් සෙත් පතන්නට ආශිර්වාද කරන්නට ඒ අය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මීට පැය කිහිපයකට උඩදී අපිට දැනගන්න ලැබුණා අපේ අනුර මහත්මයාගේ සංජීවනී නෝනාගේ දයාබර පොඩි නැන්දා අභාව ප්‍රාප්ත වුණා කියලා. ඉතින් නිමලා කුරුප්පු ගමගේ මෑණියන්ටත් අපි මේ වෙලාවේදී පින් අනුමෝදන් කරනවා. මා කලින් සිහිපත් කළ පරිදි මේ දවස්වල අපි වෙසක් දන්සැල වෙසක් දානමය කටයුතු කිහිපයක්ම කරගෙන යනවා. ඒ සඳහා සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටම ඔබගේ දෙමව්පියන්ට, ඔබගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වෙසක් ආශිර්වාද ඔබ හැම දිනාටම සැලසේවා. ඒ වගේම ඔබ රකින්න ආරක්ෂා කරන දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාද සැලසේවා. දෙවියෝද පතන බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා කියන අදිෂ්ඨාන ඇති කරගෙන අපි දෙවියන්ට, මියගිය ඥාතීන්ට පින් දෙමු හැම දෙනා එකට. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. වැඳ ගන්න ආශිර්වාද කරන්න. Please keep the palms together to get the final blessings. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. හොඳයි, ඒ වැඩසටහනේ අවසානයයි. අපි කවුරුත් එකතු වී ස්වාමීන් වහන්සේලා වන්දන ගාථාව කියමු. ඕකාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං මේ භන්තේ ඕකාස කමාමි භන්තේ ဒုတိယံ පි ඕකාස කමාමි භන්තේ තතියම් පි ඕකාස කමාමි භන්තේ. සාදු. අප වෙනුවෙන් මහත් දයාවෙන් කරුණාවෙන් කැපවීමකින් මේ පුණ්‍ය කර්මය හැමදාම මේ සිදු කරන අපේ ඒ ගරුතර ස්වාමීන් වහන්සේලා දෙපළටම ඒ තුන් පළටම අපගේ මහත් කෘතඥතා පූර්වක ස්තුතියත්, උන්වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනයත් පැතු බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කිරීමත් ලැබේවායි අපේ ප්‍රාර්ථනයයි. එහෙමනම් අප සමග එකතු ඔබ සියලු දෙනාටම එනස්මානේ අපව හම්බ වෙනකම් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු.